24 27 30 33 සංඛ්‍යා රටාව දීලා තියෙන්නේ. මෙම සංඛ්‍යා රටාවේ පොදු පදය කුමක්ද? ඔය පොදු පදයට අපි නම් කිහිපයක්ම කතා කරා. එය ඇසුරෙන්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔබ පොදු පදේ හොයන්න ඕනේ. පොදු පදේ හොයලා ඉවර වෙලා තමයි ඒක ඇසුරෙන් 12 වන පදේ හොයන්නේ. ඊට පස්සේ කියනවා 75 කියන සංඛ්‍යාව කීවෙනි පදයේද කියලා. මේ සංඛ්‍යා රටාවේ 75 කියන සංඛ්‍යාව ඉදිරියෙන් තියෙන්නේ අනිවාර්යෙන්ම ඒක කීවෙනි පදයද කියලා අහනවා. පළවෙනි පදය, දෙවෙනි පදය, 3, 4 නේ එහෙම ඉන්නේ. ඒ ආදි වශයෙන් 75 කියන්නේ කීවෙනි පදයද කියලා අහන්නේ. එතකොට 8 වසරේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් සංඛ්‍යා රටා පාඩමේ මේ වගේ ගැටලුවක් තමයි. එතකොට වාර විභාගෙදී අනිවාර්යයෙන්ම මේ වගේ ගැටලුවක් ඔබෙන් පළවෙනි වාරෙදිත් අහන්න ඉඩ තියෙනවා. පළවෙනි වාරේ, දෙවෙනි වාරේ නේද? ඒ නිසා ඉක්මනට උත්තර ලියන්න. නිවැරදි වෙන්නත් ඕන, කලබල නොවී තියෙන්නත් ඕන. වේගය තමයි වැදගත්. කලබලේ හරියන්නේ නැහැ. කවුරු හරි හදලා ඉවර වෙච්ච දරුවෙක් ඉන්නවනම් ඔයාගේ නම කියන්න. එතකොට අපි දන්නවා එයා හදලා ඉවරයි කියලා. ප්‍රශ්න 3යි තියෙන්නේ. අයමි. ආයෙම ඉවරයි. බොහොම හොඳයි. අන්නේ වේගය හැමෝම තුල තියෙන්න ඕනේ. නම කිව්වා මියුට් කළා. දැන් දුවට පුළුවන් නැවත චෙක් කරලා බලන්න තමන් වේගෙන් හැදුවා නේද? ඒ වෙලාව ලැබෙනවා එයාට. අඩුපාඩු හදාගන්න, නිවැරදි බව තහවුරු කරගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. අනිත් අයත් ඉක්මන් කරන්න, ඉක්මනට හදලා ඔයාගේ නම කියන්න. කලින් දවසේ පාඩමට සම්බන්ධ වුණා නම් මේවා හදන එක ඒ තරම්ම ලේසි. අපිට අද නිබන්ධන ඉවර කරලා අලුත් පාඩමට යන්න තියෙන්නේ. බලමු පුළුවන් තරම් නිබන්ධනේ ඉවර වෙන්න සාකච්ඡා කරමු. ඊට පස්සේ අලුත් පාඩමට යන්න උත්සාහ කරමු. තවම එක්කෙනා ඉවර. හොඳ වෙලාවට පිරිවිලමයි නැත්තේ අපේ පන්තියේ නේද? සහස් කුලනිත. සහත් පුතා ඉවරයි. අයම ඉවරයි, සහස් ඉවරයි. හදලා ඉවරලා චෙක් කරගන්න නැවත සැරයක් හැදුවා හරිද කියලා. දෙන්නයි තවම ඉවරයි කිව්වේ. වෙලා යනවා අපිට දැන් දැන්ට විනාඩි 9කට කිට්ටුව කියලා තිනවා. ඔයාලා මම වෙලාවටම 7 නම් 7. ඔයාලා පන්තියට එකතු වෙන්න වෙලා ගියා. සමහර දරුවෝ 4ට කලින් ආවා.
සමහර අය සෑහෙන පරක්කු වුණා. 7 කියන්නේ 7. මම ඔයගොල්ලෝ ගානට පන්ති කාමරේට 7 වෙද්දි ගන්නවා. තාම හුරු නැතුව ඇති නේද? ඊළඟට ඉතින් පොඩි බාධා කිරීම තියෙනවා. බාධා තියෙනවා හොයාගන්න ඕනේ නේද? දුරකථනය හරි නේද? ඒවා හොයාගන්න ඕනි. ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි විසඳගෙන යන් ඉදිරියට. මොකද අනිත් අයට අමාරුද අපි සාකච්ඡා කරමුද? සමහර පුතාලට දුවලට සිග්නල් අඩුයි. ඉතින් ඒගොල්ලෝ සෑහෙන වතාවක් පන්තියට එකතු වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒගොල්ලෝ මොනවා හරි විසඳුම් හොයාගන්න වෙනවා. සිග්නල් තියෙන රවුටරයක් නැත්නම් සිම් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් නේ එහෙම නැත්නම් හරි ඉතින් විසඳුම් හොයන්න වෙනවා. හරි අපි සාකච්ඡා කරමුද? මොකද කියන්නේ අනිත් අය උත්සාහ කරනවත් තව. මම හිතන්නේ වෙලාව ඇති කියලා නේද? තව ගොඩක් බලා හිටියත් ඔයගොල්ලෝ ඔහොම වෙයි. රයිට්. එහෙනම් මම පළවෙනි ප්‍රශ්නේ ඉඳලාම කතා කරන්නම්. බලා ගන්න. පළවෙනි ගැටලුවෙන් අහන්නේ පොදු පදේ කුමක්ද කියලා. මෙන්න මේ සංඛ්‍යා රටාවේ පොදු පදේ කුමක්ද කියලා අහන්නේ. එතකොට පොදු පදයට කියපු නම් මතකද ඔයගොල්ලන්ට? පොදු පදයට පාවිච්චි කරපු අනිත් නම් කියන්න බලන්න. සාධාරණ පදය. සාධාරණ පදේ නියමයි. තව එකක්. එන පදය. එන් වන පදේ. එන් වන පදේ. එන් කියන අර වීජීය පදයක් විදිහට ඕනම පදයක් හඳුන්වන්න එන් අකුර. සිම්පල් එන් අකුර පාවිච්චි කරනවා. එතකොට සාධාරණ පදේ කිව්වත් පොදු පදේ කිව්වත් එන් වන පදේ කිව්වත් එකයි. රයිට්? කොහොමද ඔයාලා හැදුවේ මේකේ පොදු පදේ? කොහොමද ගත්තේ? ඉස්සෙල්ලාම පළවෙනි පදේ කියලා ලිව්වද? ඔව්. එහෙනම් අප ලියලා ඇති පළමු පදය නේද? පළමු පදය සමානයි ඒක ගත්තා කොහමද? ඔයාලා දැක්ක මේක කීයෙන් කීයද එකතු වෙවි යන්නේ පුතේ? 3න් 3නේ නේද? 3න් 3 එකතු වීමෙන් ඒ හින්දා ගත්තා කෙලින්ම 3n කියලා නේ. නැත්තම් 3 වැඩි කිරීම 1 කියලා ගත්තා. එතකොට 3 වරක් එක 3යි. නමුත් එන්න ඕනේ පළවෙනි පදයට 24. එහෙනම් කීයක්ද එකතු කළේ? කොහොමද ඉතින් කතා කරන්නේ නැහැ. තේරුන්නේ නැද්ද මේ? 21ක්. කලින් දවසේ පන්තියට හිටපු අයගෙන් කීප දෙනායිද කොහෙද ඉන්නේ නේ? එහෙනම් මම මෙහෙම කරන්නම්. දැන් මේ ගැටලුවත් එක්කම මේ කොටස් නැවත සාකච්ඡා කරන්න. මොකද දැන් අලුත් පිරිසකුත් ඉන්නවා නේද? හරි මේ බලා ගන්නකො මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම් ඔයාලට. මේ ගැටලුව සාකච්ඡා කරන්න කෙටි ක්‍රමයක්. හරි? මෙන්න මෙහෙම හිතන්නකො. මම මේ කියන්නේ හැබැයි බොරුවක් ඈ. ඉස්කෝලේදී එහෙම ඕක කරන්න කරාට කමන්නේ කියන්න යන්න ඕනේ. දැන් ඔයාලට තේරෙනවද මේ සංඛ්‍යා රටාවේ 3න් 3 එකතු වෙවි යනවා කියලා තේරෙනවනේ නේද? අනිවාර්යයෙන්ම 3න් 3 එකතු වෙවි යන්නේ කියලා තේරෙනවා. එතකොට 24ට කලින් පදයක් නැහැ. ඒක ආයේ කිසිම සැකයක් නැහැ. 24ට කලින් පදයක් තියෙනවා නම් පේනවනේ. එහෙම එකක් නැහැ. හැබැයි අපි හිතනවා තියනවා කියලා. දැන් මට කවුරු හරි පුතෙක් හරි දුවෙක් හරි කියන්න මේට කලින් පදයක් තිබුණා නම් කීයද? නෑ. තිබුණා නම් කීයද? 21. ආන්න ඔතන තමයි ගේම තියෙන්නේ. එහෙනම් දැන් මේ අද අලුතෙන් එකතු වෙච්ච සහ කලින් දවසේ හිටපු දරුවෝ හොඳට තේරුම් ගන්න හරිම ලේසියෙන් මේ සාධාරණ පදේ හොයන්න පුළුවන් ක්‍රමයක් මම මේ යෝජනා කරන්නේ. හරි? හොර වැඩ. අපිට ඉතින් ඒක හොඳට හොරුයිනේ නේද? හිතනවා මීට කලින් එකක් තියෙනවා කියලා. ඒකයි මං කිව්වේ ඔක ඉස්කෝලේ ගිහිල්ලා එහෙම කියන්නේ වා
ඉස්කෝලේ ටීචර්ත් කිව්වම ටීචර් මේකට කලින් එකක් තිබුණොත් කිව්වොත් ගානක් කන බෑ. කොහේ කලින් පදයක් තියෙනවනම් තියෙනවනේ. එහෙම ඔයා කියන්න යන්න ඕනේ ක්‍රමය හිතා ගන්න. මොකද්ද? මීට කලින් එකක් තිබුණා නම් ඒක 21 නේද? එහෙනම් පොදු පදයේදී මෙන්න මෙච්චරමයි කරන්න තියෙන්නේ. මොකද්ද? එකතු වෙවි යන්නේ 3 ගානෙනේ. බය නැතුව ලියන්න 3යි n කියලා. එකතු වෙවි යන්නේ 5 ගානේ නම් 5යි n. එකතු වෙවි යන්නේ 2 ගානේ නම් 2යි n. අඩු වෙවි යනවා නම් ඒත් එහෙම හැබැයි ඒක තියෙන්නේ 9 වසරේදී. ඒක පස්සේ කතා කරමු. හරි? එහෙනම් එකතු වෙවි යන්නේ 3 ගානේ එහෙනම් 3යි n කියලා ආවා. බය නැතුව මේ නැති පදේ මෙතනින් ලියන්න වෙන මොකුත් ඕනේ. ඔන්න ඔච්චරයි පොදු පදේ. අර චූ පෙරාගෙන දඟලනවා පළමු පදය, දෙවන පදය, තුන්වන පදය, හතරවන පදය, එන්නන පදය. එහෙම දඟලනවා. හැබැයි බොහොම සරලයි one shot ගන්න පුළුවන්. පැහැදිලිද ආපු විදිය? 3න් ධන 21 ආපු විදිය පැහැදිලිද? ඔව් සර්. කොහොම ඉතින් කතා කරන්නේ නැහැ. වෙනද කතා කරන්නේ නැහැ. ඔව් අහන්න දෙයක් නැහැ මම දන්නවා පැහැදිලි කියලා. හරි. දැන් ඔන්න ඔක තේරුණාද බලන්න මම මේකේ නැති වෙන එකක් දෙනවා. මෙහෙ බලන්න. හොඳට බලන්න. 15යි 17යි 19යි. වෙන මොකුත් එපා. හොඳට ඇස්සරලා බලලා මෙන්න මේ සංඛ්‍යා රටාවේ පොදු පදේ එක පාරින්ම කියන්න කවුරු හරි. හිතන්නවත් දෙයක් නැහැ. එකතු කිරීම ඇහුන්නේ නැහැ. 2යි n එකතු කිරීම 13. 2යි n එකතු කිරීම 13. බලන්නකෝ ඉතින්. අර පොත් ලියපු මිනිස්සු. අර පාඩම් උගන්වන අපේ ගුරුවරු පවුනේ. ඒගොල්ලෝ මේක කියා දෙන්නේ කොහොමද? පළමු පදේ දෙවන පදේ සමානයි අහවල් එක. තුන්වෙනි පදේ සමානයි අහවල් එක. කොහොම කී කියා දෙන්නේ? චි. අපි තව එකක් බලමු දැන් මේක නිකන් වැරදිච්ච එකක්ද දන්නේ. තව එකක් බලමු. ඔන්න ලොකු එකක් දෙනවා ඈ. ලොකු එකක් ඈ. 108න් පටන් ගන්න. කියයි මේක නම්. කියයි කියලා තමයි බය. අටයි n එකතු කිරීම 100. 8යි n ධන 100. හරි මම පොඩ්ඩක් බය කරන්නේ නැද්ද? ලැජ්ජයි ඉතින් මේ වගේ ලොකු ගාණක් දීලා තෝගොල්ලෝ නිකන් චිරිබිරිස් ගාලා උත්තරේ කියනවනේ. ඒකනේ. හරි නැත්තේ මම. නේද? ඔව් එන්නේ මොකද්ද? එකතු වෙවි යන්නේ 8 ගානේ. එහෙනම් 8යි n ආපු දියා වැඩක් නැහැ. ඔය ඇවිල්ලා තියෙන්නේ. හොර වැඩි. මොකද්ද හොර වැඩි? කීයද? 100. දැන් පුළුවන් ද එහෙනම් ඕනෑම සංඛ්‍යා රටාවක ඒ කියන්නේ මේ වර්ගයේ සමාන ප්‍රමාණයක් එකතු වෙමින් යන ඕනෑම සංඛ්‍යා රටාවක ඔබට දුට්ටු සැනින් පොදු පදේ කියන්න පුළුවන්. හැබැයි පුංචි අවවාදයක් දෙන්නම්. දුට්ටු සැනින් කිව්වට කමන්නේ. ටීචර් කිව්වොත් එහෙම බෑ මේම ලියපන් කියලා ලියන්න. මොකද එයා කේන්ති ගස්ස ගත්තොත් වැඩේ අවුල්. ඇත්තටම ඕනේ නෑ ලියන්න. මේක නිකන් මොලේ තියෙනවා නම් බුද්ධිය තියෙනවා නම් ක්‍රම දන්නවා නම් මේකනේ උත්තරේ. උතනින් එහා මොකුත් නෑනේ. කොච්චර තැටමොත් අන්තිමට දාන්නේ විතරේමනේ. හරි ගමන්. ඔයගොල්ලෝ විතර දාන්නේ නේද? රයිට් එහෙනම් ඔන්න නිකමට හිතන්න ඔය විදිහට නේද අපි පළවෙනි එකත් හැදුවේ කියලා නේ. දැන් මේක හිතනවා 3න් 3 එකතු වෙවි යනවා. එහෙනම් 3යි එන්නේ. මෙතනට කලින් පදයක් තිබුණා නම් නේද? නැති එක වෙනම කතාවක්. තිබුණා නම් අනිවාර්යයෙන් වෙන්නේ කීයද? 21. කාගෙද මේක හරි ගියේ? සහස් කුලනිත. සහස්ගේ හරි. තව කාගෙද හරි ගියේ? එච්චරයි වගේ. එහෙනම් දෙවෙනි එකේ අහනවා පොදු පදයේ ඇසුරෙන් තමා 12 වන පදේ හොයන්න කියලා. එහෙනම් 3යි n ධන 21. දැන් n වෙනුවට කීයද පුතේ දාන්න ඕන?
12 එහෙනම් දැන් 12 වෙනි පදයේදී එන්න එනකොට 12 දානවා. දෙවෙනි පදයේදී එන්න එනකොට 2 දානවා. ඔච්චරයි තියෙන්නේ. 3 වරක් 12 ධන 21. මේකෙන් එනවා 3 වරක් 12 36යි. මෙතෙන්ට 21යි උත්තරේ 57යි. ආවද කාට හරි? නැතුව එන හදාගන්න 57යි උත්තරේ ඈ උත්තරේ 57යි හරි ඊට පස්සේ අහනවා 75 වන්නේ කීවෙනි පදයේද කියලා නේ 75 වන්නේ කීවෙනි පදයේද එතකොට පොදු පදේ පාවිච්චි කරලාමයි ඔක හොයන්නේ කලින් දවසේ ඔයගොල්ලන්ට හොඳ අත්දැකීම් තියෙනවා මේ වගේ ගැටලු හදලා මේන්න මේක සමාන කරනවා 75ට දැන්වත් හදන්නකො ඔන්න ඔක සුළු කරාම n වලට උත්තරේ පූර්ණ සංඛ්‍යාවක් આવොත් එහෙම පදයක් තියෙනවා කිව්වා පූර්ණ සංඛ්‍යාවක් ආවේ නැතොත් එහෙම පදයක් නැහැ. අපි කිව්වනේ ගෙදර පවුලේ සමාජිකයෝ 3මාරයි කියන්න බෑනේ නේද? ආයික්මන්ට හදා. n වලට එන අගය තමයි 75 වන්නේ කීවෙනි පදයේද කියන්නේ. මේව ගණන් කරාම 1 2 3 4 ආදී වශයෙන් ගිහිල්ලා මේ n වලට මොනවා හරි උත්තරයක් මේක සරල සමීකරණයක් විදිහට විසඳුවාම ඒක අපි හිතමු 16ව කියලා. එහෙනම් කියනවා 75 වන්නේ 16 වන පදයයි. එච්චරයි. ඔයාලා අලුත් ඉන්න නැත්නම් ඔයාලා ගිය අවුරුද්දේ අපිත් එක්ක හිටපු දරුවෝ ටික වුණා නම් මේ වෙනකොට මේවා නිකන් උඩ පැනලා හදන්නේ. ගිය අවුරුද්දේ. දැන් මේ අවුරුද්දේ 9 වසර අයටත් තිබුණ සංඛ්‍යා රට ඒගොල්ලන්ට මොකුත් කියා දෙන්න දෙයක් නැහැ ගාන දෙනකොට හදලා ඉවරයි. හරි. කවුද හැදුවේ ඉක්මනට කියන්න උත්තරේ හැදපු කෙනෙක් ඉන්නවනම්? අයමි. මොකද උත්තරේ පස්සේ කියමු නායනී හදලා 18යි. උත්තරෙත් කිව්වනේ හොඳයි. අයමි හංසා කියනවා 18යි කියලා වෙනස් උත්තර තියෙද බලන්න. වෙනස් උත්තර නැතුවා හරි එහෙනම් බලමු ඔන්න ධන 21 එහා පැත්තට යනවා එතකොට 3යි n සමානයි 75න් මෙහෙම 21ක් අඩු වෙද්දී 54යි කියලා එනවා දෙපැත්තම 3ෙන් බෙදනවා n සමානයි 18යි එහෙනම් උත්තරේ ඔහොම තියලා හරියන්නේ ඔබ ලියනවා කොහොමද එම නිසා 75 වන්නේ 18 වන පදයයි කියලා. එම නිසා 75 වන්නේ මෙම රටාවේ ඒක ලිව්වත් එකයි නැතත් එකයි ලස්සන ලියු මෙම රටාවේ 18 වන පදයයි 18 වන පදයයි. ඉතින් ඒ ගාන සම්පූර්ණයෙන්ම කවුරුත් හැදුවේ නැහැ. මොකද කියන්නේ තව ඒ જાතිය ගාන කොහොනිද එපාද? මේ පාඩමේ ඔච්චරයිනේ තියෙන්නේ. පළවෙනි පාඩමේ ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. පොදු පදේ ඒකෙන් යම් කිසි පදයක් හොයනවා. ඊළඟට තියද කියලා හොයනවා. සමහර වෙලාවට ඉතින් පොදු පදේ දීලා පළමු පද හතර අහනවා. ඉතින් යම් කිසි පදයක් හොයන්න නේද තියෙන්නේ. මොකද කියන්නේ තව එකක් ඕනේ දෙපා නේද? ළමයි දුර හින්දාද කොහෙද අපි කියනවා පහු වෙලාද ඇහෙන්නේ ඕගොල්ලන්ට. එහෙම වෙන්න විදියක් නැහැ. මොකද කියන්නේ පුතේ තව ගානක් හදමුද? අදලා ටියුට් එක යන්ද නැත්නම් ටියුට් එකට ගෙලින්ම යන්ද? ටියුට් එකට ගෙලින්ම යන්න සර්. නිකන් මේ වගේ ගානක් එපා කියලාද කියන්නේ? තව එකක් නිකන් ට්‍රේනින් වෙන්න වුර්ස් ගාලා හදලා දාන්න. මේක තව එකක් දෙන්නකෝ. තව එකක් දෙන්නෝ කියලා එක්කෙනෙක් කිව්වා. අනිත් එක්කෙනා එපා කිව්වා. දැන් බෑනේ බහුජන මතේනේ.
තව ඉල්ලුවොත් තව දෙන්න. එකක් කරමු. තව එකක් කරමු. තව එක්කෙනෙක් එපා ගියොත් නතර කරන්න. තව එක ආසර් ඒක කරමු. තව එකක් කරමු. හරි හරි. රයිට්. හරි. එහෙනම් ලියා ගන්න. ඔන්න සංඛ්‍යා රටාව 49 55 හෙට 1 මෙම රටාවේ පළවෙනි එක අපි ගමු n වන පදය. ඒකමනේ ඔය n වන පදය. පොදු පදේම තමයි n වන පදය. දෙවෙනි එක 23 වන පදය. හොඳ වැඩි. 23 වන පදය. මේ පයන්නයි දායන්න එකට තියෙන්නේ ඒව ගණන් ගන්න එපා. ඊළඟට තුන්වෙනි එක 168 වන්නේ කීවෙනි පදයද? 168 වන්නේ කීවෙනි පදය? ඔන්න ඔච්චරයි ප්‍රශ්න තුන. n වන පදය, 23 වන පදය, 168 වන්නේ කීවෙනි පදයද? ඉක්මනට හදාන්න. විනාඩියක් ඇති. ඉවරයි. ඉවරයි සර් හෂිනි මතුමාලා. හොඳයි. අපි මේ පාඩම එහෙම නෙමෙයි කරන්නේ. නමුත් ඉතින් පාඩම මතක් කරන්න උනා. ඔයගොල්ලන්ට මතක නැහැ සහ හිටපු නැති අයත් ඉන්නවද මන් දන්නේ. අපේ හිටපු අය අඩුයි කොහොම හරි අද. ඒගොල්ලන්ට අමතක වුණාද දන්නේ නැහැ. අපේ ස්ථිර වෙලාව මේක. හරි දැනට ඉවරයි නම් ටික කියන්න අවසරයක්. හසිනි මදුමාලි ඉවරයි. තව
එයා විතරයි. සර් ඉවරයි. සඳරු ඉවරයි නේ. හොඳයි හොඳයි. අයමි එමි ඉවරයි. හොඳයි. සඳරුට කතා කරලා ඉවරලා මියුට් කරගන්න ටක් ගාලා මයික් එක. නැත්තම් ඔය මොනවා හරි කිව්වොත් එහෙම ඇහෙනවා ඔක්කොම. ඒ හුරු නැති ගම ඒ හුරුනාම හරියනවා ඈ. දැන් ඔය අපේ කැල්ලමයි පටස් ගාලා මියුට් කරනවා. ඒ ගෙදෙට්ට කියන නම එහෙම ඇහුණොත් හිටපුවන් කතා කරන අය ඉන්න දන්නේ නැහැ මයික් එක ඔන් කියලා. නේ කිරි බබා කියයි. දිනෙත් දිනෙත් ඉවරයි. හොඳයි. දැන් හරියටම හරි කියලාද විශ්වාස කරන්නේ ඔයාලා හදපු එක? හරි අපි බලමුකෝ නේද? මෙම සංඛ්‍යා රටාවේ එන්න ඕන පදය. මේක හොඳම සෙල්ලම පටන් ගන්න ඔයාලා ඉස්කෝලේ ගිය දවසක එක්ක නැත්තම් 9 වසරේදී අනිවාර්යෙන් ඕක කතා කරද්දි තමයි තේරෙන්නේ ඒගොල්ලෝ දඟලනවා. ඔක අච්චුපත බලන්න ඕකේ මන් ටියුට් එකෙත් එහෙම තමයි දැම්මේ වුණා. අච්චුපතෙත් එහෙමයි තියෙන්නේ. අපි හොර වැඩමයි කරන්නේ. අපිට ඒක හොරු නෑ. හොරුනේ. ඒතර ඔයාලා දන්නවා මේක එකතු වෙවි යන්නේ කීයෙන් කීයද? එකතු වෙවි යන්නේ කීයෙන් කීයද? 6න් 6. 6න් 6 එකතු වෙවි යනවා නම් පළවෙනි එකේ උත්තරේ පටන් හයෙන් ගන්න. හය ඔව් 6න් ධන කීයද හොර වැඩි? 43 43. දැන් ඇහුවොත් එහෙම යාළුවෙක් එහෙම කොහොමද 43 ආවේ කියලා ඔයාලට කියන්න තියෙන්නේ. හොර වැඩි. හොර වැඩි. එච්චරයි කියන්න තියෙන්නේ ඈ. එහෙනම් ඔච්චරයි උත්තරේ. 6න් ධන 43. සැකනම් එන්නේ නෝට එක දානවා 6 වරක් එක 6යි. 6යි 43යි. මෙන්න 49යි පළවෙනි පදේ. එන්නේ නෝට දෙක දානවා 6 වරක් දෙක 12යි. 12යි 43යි කියන්නේ 55යි වෙන්න දෙවෙනි පදේ. බලන්න ලස්සනට එන හැටි. right. දෙවෙනි එක. ඔන්න පළවෙනි එකේ උත්තරේ ඔච්චරයි. 23 වෙන පදය එහෙනම් ලියනවා ඔයාලා 6යි n ධන 43 සමානයි නෑ 23 වෙන පදේනේ අහන්නේ නේද? එහෙනම් මොකක්ද දෙන්න ඕන? 6 වරක් 23 ධන 23 නෑ 43 නේ. කොහොමද ලිව්වේ? මට අර පේන්නේ නැහැ මෙතන දිලිසෙනවා 6යි n ධන 43 නේ එන්නේ නේ. එතකොට 6 වරක් 23 ධන 43. දැන් මේක වැඩි කරලා ගන්නවා කොහොමද? 6 වරක් 3 18යි. කියන්න ආපු උත්තරේ 23 වෙනි පදේ කීයද? කවුද වැඩ කියලා බලමු. 181 181යි. හසිනි තව උත්තර තියෙද? ඉතින් හදලා නෑනේ. 181යි 181 දෙපොලේ. තව හොර වැඩ කරන්නකෝ දෙමව්පියෝ බලාගෙන ඉන්නේ ඈ. අක්කලා ඊළඟ ඉන්නව ළඟ පාද නේද? එහෙනම් 6 වරක් 3 18යි 6 වරක් 2 12යි 1යි 13යි. ඔන්න එතනින් එනවා 138. මේ 138ට එකතු වෙනවා 43. එහෙනම් 8යි 3යි 11යි 4යි 3යි 7යි 1යි 8යි උත්තරේ 181යි. ඔයාලා කිව්වා හරියටම හරි. දැන් බලන්නකො මේව මහ ලොකු දේවල්ද කියලා මේ පාඩම් කියලා විලිලැජ්ජයි මේව දාලා තියෙන්නේ. නේද? හැබැයි මං කිව්වනේ හැම වෙලේම ඔයාලගේ ටීචර්ගේ හිත රිදවන්න නැතුව එයාලා කියනවා නම් මේම හදන්න එපා කියලා ඔයාලගෙන් හරියට හරි හදන්න එපා. හදන්න එපා. හැබැයි කොනක තියාගන්න මේක හරි කියලා. එයාලා හැම වෙලේම සතුටින් තියන්න. අපි මුළු ජීවිත කාලෙම කරන්නේ ඕක තමයි. right. ඊට පස්සේ අහනවා ඔයාගෙන් 168 වන්නේ කීවෙනි පදයේද කියලා නේ. එහෙනම් මොකද කරන්නේ? අපි ලියනවා පොදු පදය 6යි n ධන 43 මේක සමාන කරනවා 168ට. මෙහෙම සමාන කරලා සුළු කරද්දි n වලට පූර්ණ සංඛ්‍යාවක් ආවොත් ඒක තමයි පදය. ආවේ නැතොත් එහෙම පදයක් නැත.
එච්චරයි. මේක එනවද නැද්ද? මොකද කියන්නේ? පූර්ණ සංඛ්‍යාවක් එනවද නැද්ද? හැදුවේ නෑ. බලමු. 6න් සමානයි ඔන්න 168න් අඩු වෙනවා 43ක්. ධන 43 එහා පැත්තට යනවානේ. එතකොට මෙහෙම 43ක් අඩු වුණාම 125යි කියලා එන්නේ නේ. 168 පදයක් නොවේ. ඈ පුතේ මොකද්ද කිව්වේ? 168 පදයක් නොවේ. හරියටම හරි. ඔව් දැන් හොඳටම පේනවා මොකද්ද? දැන් 6න් බෙදුවාම මොකද වෙන්නේ? 6න් බෙදුවාම n සමානයි මෙතෙන්ට 2යි නේද? මෙතෙන්ට 2යි ඊළඟට 5ට නෑ 20යි 6න් 5ක් එන්නේ. මේක බෙදුවොත් ඔබට උත්තරේ එන්නේ 125 6න් බෙදුවොත් 20යි 6න් 5. එහෙම ඒවා තියෙනවා මේ ලෝකේ. දැන් ඔයාලගේ ගෙදර 3:00 වෙනියා කවුද? නැත්තම් 2:00 කවුද? එහෙමයි ඉන්නවද? නේද? වයසින් හරි මොකෙන් හරි එහෙම නෑ නේද? දැන් කවුරු හරි කිව්වොත් දැන් ඉස්කෝලේ දානවා එයාලගේ පවුලේ සමාජිකයෝ කීයද? එකෙක් කියනවා 7:00 කියලා. එහෙමයි ඉන්නේ. එක්ක 5යි එක්ක 6යි එක්ක 7යි පූර්ණ සංඛ්‍යානේ. ඒ වගේ පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ පස්වෙනි පදේ ආදී වශයෙන් මිසක් එහෙම ගිහිල්ලා තියෙද 20යි 6න් 5 කියලා පදයක්. එහෙනම් ඉතින් එකමාර වෙනි පදේකුත් මෙතන තියෙන්න බෑ. එහෙම එකක් නැහැ. තේරුම් ගන්න නේ. දැන් පන්ති කාමරේ ළමයි ගාන ඇහුවොත් කවුරු හරි එකෙක් ගණන් කරන ගිහිල්ලා 43:00යි කිව්වොත් එහෙම ගහන්න දෙනවා අත දිගහැල්ලා පටහැල් ගාලා. එහෙම භාග තියෙන නෑ පන්තියේ. අපි හිතමු කොට එකෙක් ඉන්නවා කියලා. ඒත් භාගයක් කියනවද නෑ. මේ බස් ටිකට් එක ගැන නෙමෙයි කියන්නේ. පූර්ණ සංඛ්‍යාත්මක දත්ත තියෙනවා. ඒතකොට මේකත් පූර්ණ සංඛ්‍යා. මේ පළවෙනි පදේ දෙවෙනි පදේ මේක එකමාර දෙකමාර එහෙම ඒවා නෑ. එහෙම ඒවා නැතිකොට 20යි 6න් 5 කොහොමත් නෑනේ. නේද? එතකොට මෙතෙන්ට පූර්ණ සංඛ්‍යාවක් ආවොත් විතරක් කියනවා අන්න ඒක තමයි මේ අදාළ පදේ. දැන් මේකෙදි කියනවා n පූර්ණ සංඛ්‍යාවක් නොවේ. නැත්නම් ඒක ලිව්වේ නැතත් කමන්නේ. එහෙම නැත්නම් ගෙලින්ම ලියනවා මෙවැනි පදයක් නොමැත. මේ සංඛ්‍යා රටාව ඔබ කොච්චර ලියාගෙන ගියත් 168 කියලා සංඛ්‍යාවක් එන්නේ නැහැ. දැන් උදාහරණයකට මෙහෙම ගමුකෝ මං අහනවා මේ සංඛ්‍යා රටාවේ 160 නෙමෙයි 50 වන්නේ කීවෙනි පදේද කියලා සරලව තේරුම් ගන්නකො 50 වන්නේ කීවෙනි පදේ. දැන් ඔබ බලන්නකො 49 තියෙනවා. ඊළඟට 55 නේ තියෙන්නේ. 50 කියලා පදයක් නැහැ. එහෙනම් ඔබට කියන්න තියෙන්නේ මෙවැනි පදයක් මේකේ නැත. අන්න ඒ වගේ උත්තරයක් මේක. මෙහෙම ලියාගෙන ගියාම 100 කීයක් තින්නේ 68 නේද? 168 කියලා එකක් නැහැ. සරලයි. right. මම හිතනවා පාඩම හොඳටම තේරෙන්නේ නැති කියලා. දැන් අපිට තියෙන්නේ ඔන්ලයින් නිබන්ධනයට යන්න. මම නිබන්ධනය දාලා තිබුණා. ඔයගොල්ලෝ ඒක මේ print out ගත්තා ඉන්නවනම් මට කියන්න පොඩ්ඩක් කවුරු හරි print කරගත්තා ඉන්නවද? ඔව් සර්. ඔව් නේද? එතකොට මේ print කරගෙන ඔයගොල්ලෝ උත්තරත් ලිව්වද? නෑ සර්. සමහරු ලියලා තිනවා සමහරු ලියලා නැහැ වගේ නේද? හරි අපි බලමු. සර් මට සිග්නල් නැහැ. එතකොට මොකද්ද ප්‍රශ්නේ? ඒ හින්දාද ලියන්න බැරි වුනේ? කැඩි කැඩි වගේ ඇහෙන්නේ. පුතේ සිග්නල් ප්‍රශ්න තියෙනවා තමයි බලන්න මේ දැන් මොකද කරන්නේ ඉතින්? මගේ ප්‍රශ්නයක් නෙවෙයි ඈ. හරි අපි ටියුට් එකට යන් ටියුට් එක සාකච්ඡා කරමුකෝ. හරි මේ තියෙන්නේ ඔයාලගේ ඔන්ලයින් නිබන්ධනය. ඒකේ පළවෙනි එකේ තියෙන හිස්තැන් පුරවන්න කියලා බොහොම සරලයි. පළවෙනි ගාන අභ්‍යාසයේ දෙවෙනි පිටුවේ මේක තියෙන්නේ. කවුරු හරි හදපු දරුවෝ ඉන්නවද මේක? මේක හදපු අය හැදුවා නේද? හරි අපි ඉක්මනට සාකච්ඡා කරමු එහෙනම්. එතකොට පළවෙනි එක සංඛ්‍යා රටාව හැඳින්වෙන නම පොදු පදය. ඉතින් පළවෙනි එක අනිවාර්යයෙන්ම ඉරට්ට සංඛ්‍යා කියලා ඔබ දන්නවනේ නේද? මොකද්ද කවුරු හරි කියන්න පොදු පදේ? දෙකෙන් දෙකයි n
2n හරියටම හරි 2n අපි ඒව කතා කරා. ඊළඟ සංඛ්‍යා රටාව මොකක්ද? ඔත්තේ සංඛ්‍යා. හොඳට බලන්න. 6 එහෙම ඔත්තේද? 3න් ඔයා කියන්නේ පොදු පදේ. හරි මොකක්ද රටාව මොකක්ද? 3න් හරි පුතේ පොදු පදේ 3න් හරියට හරි. රටාව මොකක්ද? පුතේ ගුණාකාර. මොන ගුණාකාරද? හරි. කීයේ ගුණාකාරද? 3 ගුණාකාර. 3 ගුණාකාර. එහෙනම් මෙන්න මෙතන 3 ගුණාකාර හරියටම හරි. මෙන්න මේ කොටුවේ ලියවෙන්න ඕනේ 3 ගුණාකාර කියලා. 3 6 9 12 15 18 3 ගුණාකාරනේ නේද? එතකොට මෙතෙන්ට එන්න ඕනේ 3n කියලා. ඒ 3 ගාන එකතු වෙවි යන්නේ. මේ පැත්තේ පදයක් නැහැ. මේ පැත්තේ මේකෙත් පදයක් නැහැ. නිසා ඒක 2n මේක 3n. එහෙනම් ඊළඟ එක නිකම්ම කියයි ඔබ. 4 ගුණාකාර 4 ගුණාකාර පොදු පදේ 4 ගුණාකාර පොදු පදේ 4න් 4n ඊට පස්සේ එක මෙන්න මේක දෙකේ ගුණාකාර දෙකේ ගුණාකාර ඔත්තේ සංඛ්‍යා හරියට හරි දෙකේ ගුණාකාර තිබුණේ උඩ මේකේ. ඒකට අපි ඉරට්ට සංඛ්‍යා කියනවනේ නේද? හරි මේක ඔත්තේ සංඛ්‍යා. අරක ඉරට්ට මේක ඔත්තේ සංඛ්‍යා. මොකද්ද පොදු පදේ? 4න් 2න් 2n ඍණ 1 හරියට හරි. මොකද 2n කියලා આવොත් එන්නේ ඉරට්ට සංඛ්‍යා. 2n ඍණ 1 ඔබට පේනවා එකක් අඩු වෙවි යනවා හැම වෙලේම. දෙගුණ වෙලා අඩු වෙනවා වගේ. 2n ඍණ 1. එහෙනම් මෙන්න මෙතන එන්න ඕනේ ඔත්තේ සංඛ්‍යා. මෙතන ලියවෙන්න ඕනේ 2n ඍණ 1 කියලා. හරි ඊළඟ එක නම් හරි ලේසි කියන්නේ. ඍණ 1 5 ගුණාකාර 5 ගුණාකාර පොදු පදේ 5න් 5n. ඊළඟ අන්තිම එක මේක 7 ගුණාකාර. 7 ගුණාකාර පොදු පදය 7න් 7න්. බාන්න කොච්චර ලේසිද කියලා. ඊළඟට අහනවා ඔබෙන් 12 වෙනි ඉරට්ට සංඛ්‍යාව කීයද කියලා. කොහොමද හොයන්නේ? 12 වෙනි ඉරට්ට සංඛ්‍යාව කීයද කියලා අහනවා. 12 අර? අරන් 2 ගුණ කරනවා 12න් දෙක ගුණ කරනවා 12න් නේද? දෙක 12න් ගුණ කරා නම් අවශ්‍ය උත්තරේ එනවා. එතකොට අපිට ඕනනම් පොදු පදය 2යි එන්නේ නේද? 2න් එතකොට 2 ගුණ කිරීම 12 උත්තරේ කීයද එහෙනම්? 24. 24යි. උත්තරේ 24යි. බොහොම සරලව හදන්න තිබුණා. හරි. මම අවශ්‍යව බෝඩ් එකේ කතා කරනවා. අනිත් හරි ලේසියිනේ. හරි ඊට පස්සේ ඊළඟ එකට යන් අපි ඔන්න තියෙනවා 2 4 6 8 රටාවේ 140 කීවෙනි පදයද බලන්න කොච්චර ලේසි ගණන් ටිකක්ද තියෙන්නේ කියන්නේ. හදපු දරුවෝ ඉන්නවනම් කියන්න 70 වෙනි පදේ. 70 වෙනි පදය කියලා කියනවා. අනිත් අය හදලා නැහනේ. හදපු නැති අය ඉක්මනට හදන්නකෝ නැත්නම් ඉතින් වැඩක් නැහැනේ අපි මේ පාඩම කතා කරන්නේ. 70 වෙනි පදය ඔව් 70 වෙනි පදේ එන්නේ. එතකොට 2 4 6 8 කියලා තියෙන්නේ නේද? මේකේ එතකොට පොදු පදයේ 2යි එන්නේ. මේකේ 140 වන්නේ කියලා නේද අහන්නේ? ඔව් සර්. 140ට මේක සමාන කරනවා. දෙපැත්තම දෙකෙන් බෙදුවාම n සමානයි 70යි. එහෙනම් n කියන්නේ පදයක්. 1 2 3 4 වගේ 70 වෙනි පදේ. එහෙනම් අවසානයේ උත්තරේ ලියන්න ඕනේ 70 වෙනි පදේ කියලා නේද? 70 වෙනි පදය. හතලිස් අටවෙනි 3 ගුණාකාරය කීයද? ඊට කලින් තියෙන 17 වෙනි ඔත්තේ සංඛ්‍යාව කීයද නේ? 17 වෙනි ඔත්තේ සංඛ්‍යාව කීයද? දැන් උත්තරේ කියන්න එපා හදපු දරුවෝ. අනිත් අය ඉක්මනට විනාඩි භාගයක් විතර අරගෙන හදන්න. එකක් තමයි 17 වෙනි ඔත්තේ සංඛ්‍යාව කීයද? අනික 48 වෙනි 3 ගුණාකාරය කීයද? ඉක්මනට හදන්න බලන්න. දැන් බෑ කියලා හිතුවොත් පරාදයි ඈ. දැන් දන්නවනේ පොදු පදේ දන්නවා. හෙවිලක් තියෙන. හදපු නැති ඉක්මනට හදන්න.
හදලා ඉවරලා නම කියන්න. දැන්ටම මේ කලින්ම හදලා තිබිච්ච දරුවෝ නම කියන්න. හෂ්ටිනි මදුමාලි. හෂිනි දුව හදලා තව සමහරු කියයි ටියුට් එක දැක්කේ නෑ හම්බ වුණේ නෑ නේද? ඒ ඉතින් කතන්දර තමයි. ඉතින් Tamanට ඕනකම තියෙන්න එපාය. හරි ඉක්මනට හදන්න 17 වෙනි ඔත්තේ සංඛ්‍යාව කීයද? අයමි අයමි හදලා තියෙන බොහොම හොඳයි. දැන්ද හැදුවේ පුතේ නැත්නම් කලින් හදලා තිබුණාද? කලින් හදලා තිබ්බේ. හොඳයි ඈ. දැන් උනත් හදන්න වෙලාව ඇති. දැන්ට දෙන්නයි හදලා තියෙන්නේ. අවුරුද්දේ හා පුරා කියලා නේද වැඩ කරන්න පටන් ගන්න ඕන කම්මැලි නැතුව. එතකොට මේ යන විදිහට අද බැරි වෙයි වගේ අපිට ටියුට් එක ඉවර කරගන්න. එතකොට ඊළඟ දවසේ වෙද්දී අතිරේක දවසක් හරි දාලා අපි කතා කරන්න ඕන මේ ටික. ඔයගොල්ලෝ හදලා තියන්න අනිවාර්යයෙන්. දිනෙත් හරි හොඳයි. ඔක්කොටම PDF ෆයිල් එක තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ගේ මුදල් කෙලින්ම බැංකුවට ඊට පස්සේ PDF ෆයිල් ඔයගොල්ලන්ට එන්නේ. දිගටම එහෙමයි. මේ පන්ති ස්ථිරවම අපි අවුරුද්ද පුරාම කරන්න තමයි බලාපොරොත්තුව. ඉස්කෝලේ පටන් ගත්තත් කෙරෙනවා. මොකද ඔය පටන් ගත්තොත් ආයෙ වහනවනේ මේ යන රටාවේ හැටි. හරි අපි යන් 17 වෙනි ඔත්තේ සංඛ්‍යාව තමයි ඔබෙන් අහන්නේ. 17 වෙනි ඔත්තේ සංඛ්‍යාව කීයද කියලා අහන්නේ. එතකොට අපි දන්නවා ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය 2n ඍණ 1 කියලා. එතකොට n වෙනුවට ඔබ 17 ආදේශ කරනවා. කීයද පුතේ ආයේ උත්තරේ? 33. ඔව් දෙවරක් 17 34යි. 34න් එකක් අඩු වුණාම 33යි. බලන්න කොයිතරම් ලේසිද කියලා. ඊළඟ ගාන කියන්න පුතේ පස්වෙනි එකේ 48 වන 3 ගුණාකාරය දැහුවේ. ඔව් සර්. එහෙනම් 3 ගුණාකාර නම් පොදු පදේ 3යි එන්නේ. බලන්න 48 වන 3 ගුණාකාරය මිසක් 48 වන්නේ කීවෙනි 3 ගුණාකාරද කියලා එහෙම නෙමෙයි තියෙන්නේ. නේ? එතකොට ඔබ මේක සමාන කරන්නේ නැහැ. මේකට 48 ආදේශ කරනවා. පළවෙනි 3 ගුණාකාරය, දෙවෙනි 3 ගුණාකාරය, ඒ විදිහට 48 වෙනි 3 ගුණාකාරය අහන්න. ඉතින් මේකත් හදන්න තියෙනවා ලේසි ක්‍රම. සමහර 3න් මේක වැඩි කරන්න යනවා. මම එහෙම නෙමෙයි. මම 3න් 40 වැඩි කරනවා 120යි. 3 වරකට 24යි. එකතු කරාම 100 කීයද ආවේ? 44. 144. ඔන්න බලන්න කොච්චර ලේසිද කියලා. ඔන්න ඔහම ගණන් හදන්න පුරුදු වෙන්න. ආසාවෙන් කරන්න ඕනේ. එපා වෙලා නෙමෙයි. මහලු දේවල් නේ. සමහර මිනිස්සු මේ පය ගණන් දඟලන්නේ අපි විනාඩියෙන් හදනවා. මේ ගණන්කාරයින්ගේ හැටි. නමුත් අමාරු ඉතින් ඉරිසියාවේ මැරෙන්න යනවා. ඒව ගණන් ගන්න එපා. අපි වැඩුනේ නැද්ද? සුළු කිරීමේ හැකියාව. රයිට් අපි යනවා තව දුරටත් පහලට. 197 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද කියලා තියෙනවා. හදන්න ඉක්මනට 197 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? ඔයාලගේ විභාග ඉලක්ක කරලාමයි මේ ගැටලු නිර්මාණය කරලා තියෙන්නේ. මේවෙන් පිට
වාර විභාග වලට ගැටලු දෙන්න බෑ. ඔව් හදපු දරුවෙක් කියන්න උත්තරේ 99වෙනි 99 හසිනි කියන්නේ. හොඳයි බලමු අපි 2න් ඍණ 1 ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ. දැන් ඉතින් බහින්න ඕන. නිකන් බලා ඉන්න එපා පුදුම වෙන්න එපා හදපු අය උත්තර කිව්වට. නේද? දැන් ඔයගොල්ලෝ කිය ඔබ පිස්සු කතා කරනවා අපිට අද නෙමෙයි අපි මේ දකින්නෙත් මේ ගණන් අද නේද? එහෙම බෑ කලින් කොහොම හරි එන්න ඕනේ. නේද? ඔහොම වෙලා තින්නේ ඒකෙන්ද ලැබීම තියෙන්න ඕන මහන්සි වෙන්න ඕන මොන කොයින් හරි හොයන්න ඕන ඉල්ලන්න ඕන ඉදිරි ගන්න ඕන නේද? රයිට් ඍණ 1 ගෙනියනවා එහා පැත්තට 2න් සමානයි ඍණ 1 ඒ පැත්තට යද්දි ධන 1 වෙනවා 197ට එකක් එකතු වුණාම 198යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදෙනවා 200 තිබුණා නම් 100යි 198ට දෙවිච්ච හින්දා 99යි. එහෙනම් n සමානයි 99. හැබැයි ඔබ උත්තරේ ලියන්නේ කොහොමද? 197 වන්නේ 99 වෙනි ඔත්තේ සංඛ්‍යාවයි. මේක ලියන්න එපා උත්තරේට. මේ n එකක් අපි දාගත්ත එක n එකක් ගැටලුවේ නෑ නේද? n යන්නේ කියලා නෑ. එහෙනම් අපි ලියන්න ඕනේ. එම නිසා 197 වන්නේ 99 වැනි නැත්නම් 99 වන ඔත්තේ සංඛ්‍යාව කියලා ගැටලුව ඉවර කරන්න ඕනේ. රයිට් ඊළඟට තියෙන්නේ වර්ග සංඛ්‍යා. වර්ග සංඛ්‍යා කියන්නේ හතරස් සංඛ්‍යා. යම් කිසි සංඛ්‍යාවක් ඒකෙන්ම වැඩි කරොත් නේද වර්ග සංඛ්‍යා ලැබෙනවා. මෙතන ලියා ගන්න ටියුට් එක තියෙන අය ඒකල සටහන් කරගෙනත් ඇති යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කළ විට වර්ග සංඛ්‍යා ලැබේ. උදාහරණ විදිහට අපිට ලියා ගන්න පුළුවන් 1 වැඩි කිරීම 1 1යි. 2 වැඩි කිරීම 2 4යි නේද? ඊළඟට 5 වැඩි කිරීම 5 25යි. එම සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් වර්ග සංඛ්‍යා ලැබේ. එක් වරක් 1 1 නේද? අපිට පුළුවන් 1 වැඩි කිරීම 1 1යි. ඔන්න 1 වර්ග සංඛ්‍යාව. 2 වැඩි කිරීම 2 4යි. මෙන්න තවත් වර්ග සංඛ්‍යා. ඒතර මේක තමයි වර්ග සංඛ්‍යාව. මේ පැත්තේ තියෙන්නේ. ඊළඟට 5 වැඩි කිරීම 5 25යි. මෙන්න තවත් වර්ග සංඛ්‍යාව. අපි ගමු 8 වැඩි කිරීම 8 64යි. එතකොට මෙන්න තවත් වර්ග සංඛ්‍යාව. මේ පැත්තේ රවුමට තියෙන එක තමයි එතකොට වර්ග සංඛ්‍යාව කියන්නේ. ඔන්න උදාහරණ කීපයක් ලියා ගන්න පුළුවන් ඔයාලට. වේගෙන් වැඩ කරමු ඈ. අද ආපු අය කලබල වෙන්න එපා. මේක ඇඟට ගමු. හරි ලේසි. මේ ගණන් කියන්නේ මාර රෙද්දක් නෙමෙයි. 아무තු කෑමක් ඕනේ නැහැ මේකට. 아무තු සැප ඕනෙත් නැහැ. අපිට හදා ගන්න පුළුවන්. කැමැත්තෙන් වැඩ ටික කරමු. එච්චරයි තියෙන්නේ. රයිට්. තව ඕනේ ඒවා ඔයාලට ලියා ගන්න. දැන් මම පොඩි බඩක් අහනවා. වර්ග සංඛ්‍යා වලට කියන තව නමක් දෙකක් කියන්න බලන්න. සමචතුරස්‍ර. හරියට හරි. තව එකක්. ත්‍රිකෝණ ත්‍රිකෝණ නෙමෙයි. ත්‍රිකෝණ වෙනම જાතියක්. සමචතුරස්‍ර සංඛ්‍යා කියනවා. වර්ග සංඛ්‍යා කියනවා. තව එකක් තියෙනවා පුතේ හතරස් සංඛ්‍යා. හතරස් සංඛ්‍යා. ඔන්නම් තව කියන්න පුළුවන් පූර්ණ වර්ග සංඛ්‍යා. හරි එහෙම නම් භාවිතා වෙනවා. රයිට් අපි යන් ඊළඟ කොටසට ඕනෑම ප්‍රකෘති සංඛ්‍යාවක් n වලින් නිරූපණය කළොත් ඊට අනුරූප වර්ග සංඛ්‍යාව n වර්ග. මේ තියෙන්නේ ඔබ දන්නවා පොදු පදේ. වර්ග සංඛ්‍යා රටාවේ පොදු පදේ තමයි n වර්ග. ඔය තියෙන්නේ හතරස් සංඛ්‍යා මතක ඇතිනේ ඔබට. ඔන්න අර අනිත් දුව කියපු ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා අපි කීපයක් ඇඳ ගමු මෙතන. නැත්තම් ඔයාලගේ ටියුට් එක ඔයාලන්ට බලන්න පුළුවන් ගෲප් වල දාලා තියෙන්නේ. ඔයාලා දැන් ඔයාලා සටහන් කරන පොතේ මේක ඇඳ ගමු ත්‍රිකෝණ සංඛ්‍යා කීපයක් වැඩි නෙමෙයි.
පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද පුතේ? පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1යි. ඔය තියෙන්නේ 1. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේදී එකට යටින් තව බෝල දෙකක් එනවා. මේක 1යි මේක ආවේ 1 ධන 2. ඒ කියන්නේ 3යි. ඊළඟට මොකද වෙන්නේ? පළවෙනි එකට යටින් බෝල 2යි ඊට යටින් තව බෝල 3ක් එනවා. ඕන්න ඔහොමයි ත්‍රිකෝණ සංඛ්‍යා යන්නේ. එතකොට මේ පේලි එකතු කරනවා. මොකද්ද? 1 ධන 2 ධන 3. උත්තරේ 6. එහෙනම් ඊළඟ එක මොකද වෙන්නේ? එක බෝලයයි බෝල 2යි බෝල 3යි ඊළඟ පේලියේ බෝල 4ක් එනවා. ඒ කියන්නේ 1 ධන 2 ධන 3 ධන 4 ඒ කියන්නේ 10යි. ඔන්න ඔය රටාවට තමයි ත්‍රිකෝණ සංඛ්‍යා ලැබෙන්නේ. හරිම ලේසි මතක තියාගන්න. 1 3 6 10යි. මෙහෙමත් මතක තියාගත්ත හැකි. 1ට 2ක් 3යි. 3ට 3ක් 6යි. 6ට 4ක් 10යි. හරි. රටාව 1ට 2ක් 3යි 3ට 3ක් 6යි. එහෙමත් මතක තියාගන්න පුළුවන්. හරි. මට කවුරු හරි දරුවෙක් කියන්න 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මම හොයන්න ඕනේ කොහොමද කියලා. මේකෙන් ගත්ත පාඩමෙන් කියන්න පුළුවන්. හරියට ඉගෙන ගත්තා නම් හරියට ඔලුවට ගත්තා නම් කිව්වෑගේ 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කොහොමද හොයන්නේ කියලා. උත්තරේ ඕනේ. කාටවත් කියන්න බෑ කියන්නේ ඒ ටික ඉගෙන ගත්තේ නෑ ඔබ. හරි. මේ අහගන්න කොන්න දැන් කියලා දෙනවා. හරි. ඒක වැරද්දක් නෙමෙයි. ඔයාලා මීටරෙන් හිටියනම් අල්ල ගන්න පුළුවන් මම මෙතනදි කිව්වා ඒක. මේ බලන්නකෝ. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේදී 1 විතරයි. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේදී 1යි 2යි එකතු කරනවා. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේදී 1යි 2යි 3යි එකතු කරනවා. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේදී 1යි 2යි 3යි 4යි එකතු කරනවා. එහෙනම් ඉතින් කියන්නකො 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේදී මොකක්ද එකතු කරන්න ඕන? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඇති හරියට හරි. මම හිතුවා 8ත් එකතු කරයිද කියලා හදිස්සියට. හොඳයි නියමයි. අන්න එහෙමයි බලන්න ඕනේ. එහෙනම් කියන්න 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේදී 1 සිට කීය දක්වා එකතු කරන්න ඕනේද? 12 දක්වා. හැබැයි ඔක ලේසි නෑ. 1 සිට 12 දක්වා එකතු කරන්න ඕනේ. 69 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේදී එහෙනම් 69 දක්වා 1 සිට නේ 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන ආදී වශයෙන් 69 දක්වා එකතු කරන්න ඕනේ. හරි? රවි අපි එච්චර දඟලන්නේ නැහැ. එහෙනම් මෙහෙම මේක සටහන් කරගන්න අර ඉතේ ඊට යටින් 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1 ධන 2 ධන 3 ධන 4 ධන ආදී වශයෙන් ලියලා උත්තරේ ගන්න බලන්න. අර ඉඩ තියෙනවනේ පල්ලෙහා. ඒකේ සටහන් කරගන්න මේ රූප සටහන පුංචියට. ඊට පස්සේ 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් එන්නේ 1 සිට 7 දක්වා එකතු කරලා. එකතු කරලා උත්තරේ ගන්න පටස් ගන්න. කම්මැලි වෙන්න එපා දැන් ඉතින් ඈ. සමහර අය අලුතෙන් හදන එකතු උනේ ඒගොල්ලන් නිබන්ධනේ දකින්න හම්බුන්නේ නැහැ තමයි. ඒ වුණාට ඉතින් කලින් එකතු වෙන්න තිබුණා. මොනවා හරි මගෙන් දෝෂයක් වුණා නම් ඒකටත් කතා කරලා විසඳ ගන්න තිබුණා. ඉක්මනට හදපු කෙනා කියන්න උත්තරේ. ඔව්. අපේ දිනෙත් පුතා කිව්වා බලමු අනිත් අයටත් ඒක. ඔව්. හරි. උත්තරේ එන්නේ 28යි. 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 ධන 7. මම පොඩි බඩක් පෙන්නන්න යන්නේ. හැමදාම මොන හරි බඩක් පෙන්නනවනේ ඉතින් නේ. මේ බලන්න 7යි 1යි කීයද? 7යි 1යි. 8යි. 2යි 6යි කීයද? 8යි 8යි මල මගුලයි. 3යි 5යි 8යි ඒත් 8යි. ඊළඟ එකට එකතු කරන්න නෑ. තිබුණාන් තව එකක් ඒත් 8 එනවා. ඔන්න ඔය ටික එකතු කරන්නත් පුළුවන් 8 වරක් 3
24යි 28යි. මෙන්න මේක පාවිච්චි කරලා තමයි සූත්‍රයක් හදාගෙන තියෙනවා ත්‍රිකෝණ සංඛ්‍යා සඳහා. මෙන්න මේක n බෙදීම දෙවරක් n ධන 1 කියලා. එහෙනම් මේකත් ওই පැත්තක සටහන් කරගන්න ත්‍රිකෝණ සංඛ්‍යා සෙවීමේ සූත්‍රය. n බෙදීම සිම්පල් n අකුර n බෙදීම දෙවරක් n ධන 1. අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න, මතක තියාගන්න උත්සාහ කරන්න. දෙතුන් සැරයක් ලිව්වනම් නේද ත්‍රිකෝණ සංඛ්‍යාවක් ඉඳලා හිටලා හෙව්වනම් මතක හිටිනවා. බොරුවට දඟලන්න දෙයක් නැහැ. සමහරව දකිද්දි බය හිතෙනවා. ඒ ඉතින් මොඩ ගන්න නේද? දැන් බලමු ඇත්තද කියලා. මේක 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවට ආවේ 28. ඕනනම් ආදේශ කරලා බලමු n එනකොට 7. මේ බලන්න. 7 බෙදීම 2 වරක් 7 ධන 1. මොන බලන්න. ඒ කියන්නේ 7 බෙදීම 2 7යි 1යි මේ පැත්තේ එන්නේ කීයද 8. දැන් මේ 2යි 8යි ගැප් වෙනවා 4යි කියලා. 4ක් 4 28යි. කෙලින්ම උත්තරේ එනවා 28යි කියලා එනවා උත්තරේ. හරිම ලේසියෙන් හදන්න පුළුවන්. අපි යන් නිබන්ධනේ ඉදිරියට. බඩගිනි ළමයි 8යි තව පැය භාගයයි තියෙන්නේ නේද? අන්න ත්‍රිකෝණ සංඛ්‍යා ගැන අපි සාකච්ඡා කරේ. තියෙන දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව නැති. ඔය අපි කියපු එක. ඔන්න 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 5 වෙනි වර්ග සංඛ්‍යාවත් අපි හෙව්වා. ඔබ දන්නවා 5 5 25යි. 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව දැන් හෙව්වා. මෙන්න මෙතන n වෙනුවට ආදේශ කරා 7. 7 වැඩි කිරීම 7 ධන 1 බෙදීම 2. එකකින් උත්තරය ආවා 28යි කියලා. පහත දැක්වෙන එක් එක් අනුක්‍රමයේ පද දෙකක් අතර පොදු පරතරය හොයන්න කියලා තියෙනවා. ඊළඟ පද දෙකත් හොයන්න කියලා තියෙනවා. ඔන්න ඉක්මනට හදන්න. පහත දැක්වෙන එක් එක් අනුක්‍රමයේ පද දෙකක් අතර පොදු පරතරය සලකා ඊළඟ පද දෙක සොයන්න. ඉක්මනට උත්තරේ විතරක් ලියන්නකෝ. ඊළඟ පද දෙක විතරක් ලියන්නකෝ. සම්පූර්ණ ගාන හදන්න කිව්ව වෙලා යනවනේ. අපිට මේක ඉවර කරගන්න බැරි වෙනවා නැත්තම්. ඉක්මනට හදලා ඉවරලා නම කියන්න. දැන්ටම ඉවර නම් නම කියන්න. මදුමාලි. හෂිම හොඳයි. ඉවරයි. බොහොම හොඳයි. අනිත් අය ඉක්මන් කරන්න. දිනෙත් දිනෙත් ඉවරයි. හොඳයි. අයමි අයම ඉවරයි. හොඳයි. උත්තර ටික විතරයි ලියන්න කිව්වේ. ප්‍රශ්න 8යිනේ තියෙන්නේ. බලන්න කොච්චර ලේසිද කියලා. හරි සර්. හොඳයි. සහස් කුලරිත. හොඳයි පුතේ.
අපි උත්තර කතා කරමුද? අනිත් දරුවෝ සද්ද නැහැ. කිසි කෙනෙක් කලුත් කියලා හිතන්න එපා. බය නැතුව හදන්න කතා කරන්න. වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. අපි වරදින්නේ ඕන තරම් අපි නේද? හරි අපි ඉක්මනට කතා කරමු. මේකේ 25 ඊළඟට එන්න ඕනේ. කියන්න පුතේ. මයික් ඔන් කරගන්න. කීයද පළවෙනි එක ඊළඟද? 30 30 35. දෙවෙනි එකේ 34 24 28. තුන්වෙනි එක 42 ආය 40 42 40 නේද? 40 ආ හතරවෙනි එක 40 52 52 40 52 ඊළඟ 6 6 අත විලි ලැජ්ජයි නේද? එහෙම ඒවා දෙනවද කියලා හිතෙනවා. ඊළඟ 52 50 52 50 ඊළඟ 15.10යි 15.10 දැන් කීයද එකතු වෙන්නේ 1.1 ගානේ නේ 16 බලමු 13.8 නේ තියෙන්නේ නේ 13.8ට 1.1ක් එකතු වුණාම 14.91 ඔන්න මේක තමයි ඊළඟ පදේ මෙයාටත් 1.1ක් එකතු වුණාම 9 1 10 බිංදුව 14 1 15 1 16 ඔන්න ඊළඟ එක හරිනේ කණ්ඩු වෙන්න දෙයක් නැහැ නේ හරි නේද හරි සර් හරි රයිට් අපි ඊළඟ එකට යන්න අන්තිම එක නේද 1:00යි 11:00යි 12:00යි ලැජ්ජයි 14:00යි අන්තිම එක 15:00යි මේවත් හදන්න බැයි නම් 15:00යි නේද මේවා හදන්න බැයි නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ හරි ඊළඟට තියෙන පොදු පදයේ සෙවීම සම්බන්ධව තුනේ ගුණාකාරයනේ ඔය වැඩක් නැහැ අපිට ඕනේ අභ්‍යාසනේ නේද අභ්‍යාසෙ බීද ඊළඟට තියෙන පුතේ මේක හොයන්න බෑ ඔව් නේද ටියුට් එක තියෙන දරුවෙක් කියන්නේ අභ්‍යාස බීද තියෙන ඊළඟට හදන්න 6 වෙනි පිටුවේ 6 වෙනි පිටුවද මේ කීයද එතකොට මේ 7 නේ මේකේ හිස්තැන් පොඩ්ඩක් පුරවන්න තියෙනවා නේ ඔව් සර් හරි යන සංඛ්‍යා අනුක්‍රමයේ පොදු පදය ලබා ගන්න මේ තමයි ඔබ ඉස්කෝලේදී සහ ඔබ සමහරවිට පන්ති වෙන එකකට ගියත් ගොඩක් අය කියා දෙන ක්‍රමේ මේක දීර්ඝ ක්‍රමයක් ඉතින් මේක විභාගෙදිත් මේකම ලියන්න අවශ්‍ය නම් මේක මොකද ගුරුවරයා අනුව තමයි ඒක තීරණය වෙන්නේ හැබැයි ඔබ දන්නවා කෙටි ක්‍රම ඒවත් අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න එහෙනම් මේකේ තුන්වෙනි පදේ එන්නේ 4 වැඩි කිරීම 3 ධන 3 හතරවන පදය 4 වැඩි කිරීම 4 ධන 3 එන්වන පදය 4 වැඩි කිරීම n ධන 3 ඒ නිසා tn කියන්නේ එන්වන පදය මොකක්ද එන්නේ එන්වන පදය 4 පොදු පදය tn කියන්නේ පුතේ මෙහෙමනේ පළවෙනි පදය 4 වැඩි කිරීම 1 ඒ කියන්නේ 4යි දෙවන පදය 4 වැඩි කිරීම 2 8යි ඔවුනේ තිබුණේ එකතු කරන්නත් තිබුණද මොකද ධන 3ක් තිබුණා නේද ධන 3 ඒක එන හැටි තේරෙනව නේද
තුන්වෙනි පදය 4 වැඩි කිරීම 3 ධන 3. හතරවෙනි පදය 4 වැඩි කිරීම 3 ධන 3. ඔහොම ගිහිල්ලා එන්නන පදේ තමයි ඔබෙන් අහන්නේ. එතකොට පළවෙනි එක 4 වැඩි කිරීම 1 ධන 3, 4 වරක් 2 ධන 3, 4 වරක් 3 ධන 3, 4 වරක් 4 ධන 3. මේවා වෙනස් වෙන්නේ මෙන්න මෙතන විතරයි නේ. ඔතන විතරයි වෙනස් වෙන්නේ. අපි මේක කලින් දවසේ සාකච්ඡා කරා. එතකොට n වෙනි පදයේදී වෙන්නේ 4 වැඩි කිරීම n ධන 3. ඉතින් මේකෙන් ලැබෙන එකනේ පොදු පදේ කියන්නේ tn කියලා හඳුන්වන්නේ. ඉතින් කියන්න මේකේ ගුණිතයෙන් මොකද්ද ලැබෙන්නේ? අමාරුද කියන්නේ? 4 වැඩි කිරීමෙන් කියන්නේ 4යි. ධන 3 ඔච්චරයි. ඕන් බොරුවට බය වෙලා තියෙනවා. එතකොට අර සංඛ්‍යා ටික දිහා බලලා හොයාගන්න පොදු පදේ අපි හිතින් හොයාගන්න හිතෙන්ම ගානාද ඒක තමයි මෙතෙන්ට එන එක අන්තිමට. තේරුණාද දැන්? දැන් ඒක ඉතුරු ටික කරන්න බලන්න කොටස් ගන්න. බොරුවට ඕගොල්ලෝ හදන්න නැතුව මම සාකච්ඡා කරලා වැඩක් නැහැ. මතක තියාගන්න කොච්චර පාඩම් ඉවර කරත් වැඩක් නැහැ. ඒ අභ්‍යාස වලට උත්තර ලියන්න බැරුව. ඒ හින්දා අපි මේවට මුල් තැනක් දෙන්නේ. ඔන්න 11 12. ඉක්මනට හදන්න. tn කියන්නේ ඔබ හිතින් හොයන පොදු පදේ. ඒකම තමයි. ඒක මේ හිතින් හොයන්න නැතුව මේ යාන්ත්‍රික ක්‍රමයක් දීලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. බලන්න. මෙතන 3 වන පදය 3 වැඩි කිරීම 3 ධන 1. 4 වන පදය 3 වැඩි කිරීම 4 ධන 1. n වන පදය 3 වැඩි කිරීම n ධන 1. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද? කවුරු හරි කියන්නේ ඉක්මනට. 3 වැඩි කිරීම n ධන 1. හරි. ඉතින් 3 වැඩි කිරීමෙන් හදලා කියන්න පුතේ 3 වැඩි කිරීමෙන් කියන්නේ කීයයි එන්නේ? 3යි n ධන 1. ඔයගොල්ලෝ බය වෙලා තියෙන්නේ ගණන් වලට. 3 වැඩි කිරීමෙන් කියන්නේ 3යි n. හරි කිව්වා හරි. අර වැඩි කිරීම අහක් කළා දාන්න. ඕක තියාගන්න පුළුවන්. රයිට් ඉක්මනට දෙවෙනි එකට යන්න මේකේ. කොහොමද එන්නේ? තුන්වෙනි පදය 6 වැඩි කිරීම කියන්නේ තුන්වෙනි පදය එන්නේ කොහොමද? 6 වැඩි කිරීම 3 ධන 5. හතරවෙනි පදය 6 වැඩි කිරීම 4 ධන 5. ධන 5. n වන පදය 6 වැඩි කිරීමෙන් ධන 5. හරියට හරි. එහෙනම් tn 6න් ධන 5. 6න් ධන 5 අර වැඩි කිරීම ලකුණ කියන්නේ නැහැ එතෙන්ද නේද? රයිට්. හරි. යන්තම් ඉවරයි ඒක. ගානක්ද නෑ උදාහරණ නේද? ඒවා ඕන්න ඒවා හදන්න පුළුවන් දන්නවනේ. එක් 408 යනු කීවෙනි ඉරට්ට සංඛ්‍යාවද? කීවෙනි 4 ගුණාකාරයද? කීවෙනි 12 ගුණාකාරයද? කීවෙනි 3 ගුණාකාරයද? කීවෙනි 6 ගුණාකාරයද? ඉක්මනට හදන්න. 408 ඔන්න හදපු නැති දරුවෝ ඔතන ගණන් ගොඩාක් එකට දාලා තියෙනවා. ඒ නිසා ඉක්මනට හදන්න. හදලා නම කියන්න. දැන්ටම හදලා ඉවර නම් නම කියන්න. පොදු පද ටික ගන්න වෙනවා. ඉතින් ගන්න ඊට පස්සේ උත්තරේ ගන්න එච්චරයි. මේක මේ දෙකේ ඉලක්කම් දෙකක් වැදිලා තියෙනවා. ඒක වැරදීමක් ඈ. ඔය කීවෙනි 4 ගුණාකාරයේද කියන එක තුන්වෙනි ගැටලුව.
කවුද ඉවර? ගුණාකාරය කියපු ගමන් පොදු පදේ 30 කියලා මතක් වෙන්න ඕනේ. ඒ තරම් ලේසි. ඉරට්ට කියන්නේ ගුණාකාරය. දිනෙත් තවරුක දිනෙත් ඉවරයි. බොහොම හොඳයි. දිනෙත් පුතා හදන්න දෙවෙනි එක. වේගය නම් මදි ළමයි අනිත් අයගේ. දැන් ඔයගොල්ලන්ගේ නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඉන්නවනම් අපේ අනිත් පන්ති වලටත් සම්බන්ධ කරන්න. ඒගොල්ලන්ට කියන්න මාසේ පන්ති ගාස්තුව 600යි. ඒක බැංක් එකට දාන්න තියෙන්නේ හරිම ලේසි කියන එක කියන්න. ඔන්ලයින් ගෙවන්නත් පුළුවන්. ගෙදර ඉඳන් ෆෝන් එකකින් ගෙවුවා. දැන් කාලේ හැටියට හැමදේම වෙනස් කරගන්න වෙනවා. හසිනි මදුමාලි හසිනි දුව ඉවරයි. හොඳයි බොහොම හොඳයි. අපේ 6 වසරත් පටන් ගන්න තියෙන අලුත් 6 පන්තිය. ඔයගොල්ලෝ පොඩ්ඩක් උදව් කරන්න අලුත් අය සම්බන්ධ කරගන්න. තවම දෙන්නයි. දිනෙත් හසිනි. අනික කට්ටිය ගිහිල්ලාද මන්ද පන්ති? Ayami. එම ඉවරයි. හොඳයි. 3 දෙනයි. තව විනාඩි 12යි පන්තිය තියෙන ඉක්මන් කරන්න. අපි බලෙන් පන්ති කරන්නේ නැහැ. ඒ හින්දා වේගෙන් හදමු. තව දුවෙක් කිව්වා වගේ ඒනට මට ඇහුන්නේ නැහැ මේ අර ඒකේ මයික් එකේ හැමින් ඇහෙන්නේ. සහස් කුලනිත සහස් ඉවරයි. අන්න එහෙම කියන්න ඕන. හරි රෑ වෙනවනේ. අපි පටන් ගමු. ඔන්න බලන්න කොච්චර ලේසිද කියලා මේක හදන්න. ඉස්සෙල්ලාම අහනවා 408 වෙන්නේ කීවෙනි ඉරට්ට සංඛ්‍යාවද කියලා. ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදු පදයේ 2යි එන්නේ. 2n සමානයි 408යි. n සමානයි කීයද? 204යි. එහෙනම් ඔබ මේක නෙමෙයි උත්තරේ අවසානයේ ලියනවා 408 වන්නේ නේද? 408 වන්නේ 204 වන ඉරට්ට සංඛ්‍යාවයි. ඔන්නෝක ලියන්න තමයි පොඩ්ඩක් වෙලාව යන්නේ. 204 වන ඉරට්ට සංඛ්‍යාව. යාව නේද පුතේ? ඊළඟ එක දෙපැත්තම 3ෙන් බෙදනවා. n සමානයි මෙතෙන්ට 1යි 10ට 3යි 18ට 6යි. එහෙනම් ඔබ ලියනවා 408 වන්නේ 136 වන 3 ගුණාකාරයයි. ප්‍රශ්නේ එහෙමයි උත්තරේ අවසන් කරන්න ඕනේ. ප්‍රශ්නෙටනේ උත්තරේ දෙන්න ඕනේ නේද? ආන්න කීවෙනි ගුණාකාරයද කියලා. එහෙනම් 408 වන්නේ 136 වන 3 ගුණාකාරයයි. කාටද ආවේ? සහස් කුලනිත තව හසිනි මදුමාලි අසින්තාව තව කෙනෙක් ආවේ නැද්ද? ආවස ආවනේ හරි. ඊළඟ එක 4ෙන් බෙදනවා. එහෙනම් n සමානයි මෙන්න 4ෙන් බෙදුවා 1යි මෙන්න බිංදුව බෙදුවා 0.8 බෙදුවා 2යි. එහෙනම් උත්තරේ ලියනවා 408 වන්නේ නැත්තම් එහෙම තමයි හොඳම 408 වන්නේ 102 වන 4 ගුණාකාරයයි. 102 වන 4 ගුණාකාරයයි. ඊළඟට 6ෙන් බෙදනවා. දැන් හදමු නැති අය ලැජ්ජයි හිතිලා. 40ට 6 වරක් 6 36යි 48ට 8යි. 68 වන 6 ගුණාකාරය. 68 වන 6 ගුණාකාරය. මේකෙන් භාගය ගත්තත් හරි.
මේකේ භාගය ගත්තත් හරිනේ. එහෙම නෙන්නේ. අන්තිම ප්‍රශ්නෙට උත්තරේ ඔයාලම කියන්න. 30 කීයද? 4 ඔව් මේකෙන් භාගය හදන්න දෙයක් නැහැ. 34 වන 12 ගුණාකාරය. 34 වන 12 ගුණාකාරය තමයි 408 වන්නේ. දැන් 8 වන්න වෙලා තියෙන බඩගිනිද නවත්තමු බඩගින්න මොකද කියන්නේ? හරිමයි. ඊළඟ ප්‍රශ්නය 300ට අඩු විශාලතම ඔත්තේ සංඛ්‍යාව කීයද? 300ට අඩු විශාලතම ඔත්තේ සංඛ්‍යාව. ඔය සූත්‍ර ඕනේ නැහැ. සූත්‍රය ඕනේ ඊළඟ එකට. කියන්නේ 300ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව කීයද? 299 299. ඉතින් ඔකට ඕනේ සූත්‍රයක් නේද? හැබැයි දැන් ඕනේ 299 වන්නේ කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද කියලා අහනවා. එහෙනම් ඔබ සූත්‍රය දාලා හදන්න ඕනේ 2n ඍණ 1 සමානයි 299 දාලා ඉක්මනට හදන්න. හදන්න දෙයක්වත් නැහැ ඇත්තට. හදපු කෙනෙක් කියන්න ආපු උත්තරේ. මොකක්ද උත්තරේ? 2n ඍණ 1 සමානයි 299. ඍණ 1 එහා පැත්තට යනවා. 2n සමානයි 300යි. 149 100 49 හා 49ක් කොහොමද කොල්ලෝ ආවේ? වෙන ගානක්ද? එය කීවෙනි ඔත්තේ සංඛ්‍යාව? දැන් 300ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව 299 නේද? එතකොට එය කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද කියලා ඔයාගෙන් අහන්න. එහෙනම් මොකද කරන්න ඕන? මෙහෙම හදන්න. 2n ඍණ 1නේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ. ඍණ 1 එහා පැත්තට ගෙනිච්චාම ධන 1යි. ඒ කියන්නේ මෙතන 300යි. 300 දෙකෙන් බෙදුනහම 150යි. 150 වන ඔත්තේ සංඛ්‍යාව තමයි 299 කියන්නේ. එකේ සිට 900 තෙක් සියලු වර්ග සංඛ්‍යා ලියන්න වාස්සේ ලියන්න ඒවා. වැඩි නෑ ටිකයි තියෙන්නේ. පළවෙනි වර්ග සංඛ්‍යාව S1ද ওই ටිකත් කරන්න ඕනි. එතකොට අපි බලමු දැන් මේක මේ ඉවරයක් කරගන්නත් එපායි. විනාඩි 6ක් තියෙනවා. 6 ගාවට කොහොමද 5 කියලා ආවේ? 5 6 මේක 7. කමන්නේ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔන්න ඔය ගණන් දෙක අවසාන ගණන් දෙක ඉක්මනට හදන්න. ඒක හැදුවා අපි නැවතුවා. ඇති විනාඩි 4ක් ඇති ඔක හදන්න. පොදු පදේ නිකන් බලලා හිතලා ලියන්න තියෙන්නේ. ආය හදා හදින්න දෙයක් නැහැ නිකම්ම ලියන්න. ඊට පස්සේ මුල් පද හතරට මේ n වලට 1 ආදේශ කරා 2 ආදේශ කරා 3 ආදේශ කරා 4 ආදේශ කළා. එච්චරයි. මේකටත් එහෙමයි. ඔක 6 සහ 7 ගණන් දෙක. වැරදීමකින් 5 කියලා වැහලා තියෙනවා. ඉක්මනට හදන්න හදලා ඉවර නම් නම කියන්න. දැන් සිග්නල් අඩු දරුවන්ට සහ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවන්ට ඉක්මනට මේවා YouTube වලට දානවා. එතකොට ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ඔය ලොකු වියදම් යන්නේ නැහැ. අර මාසෙටම YouTube ෆ්‍රී ගන්න පුළුවන්. එක ගාණක් ගෙවුවාම 300 ගාණ ගෙවුවාම WhatsApp YouTube Facebook ඔක්කොම unlimited 347යි ඩයලොග් වල. අන්න ඒ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න ඕන.
ඉවරයි හෂමත් මහත්මයා. හසිනී ඉවරයි. බොහොම හොඳයි. මයික් එක මියුට් කරගන්න පුතේ. ඔයගොල්ලන්ට කාට හරි පළවෙනි පාඩමට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය ඉන්නවනම් ඒගොල්ලන්ට YouTube වල දාලා තියෙන පාඩම බලන්න. Maths Kingdom සිංහල කියලා නැත්නම් අපේ group වලත් ඒකේ link එක නිතරම යනවා. ඒක බලන්න පැයකට වැඩි කාලයක් තියෙනවා පාඩම. එතකොට මුලින් ඉඳලා ඒ ටික අල්ලගන්න පුළුවන්. හරි අපි මේ ටික කතා කරමු වෙලා යන නිසා ඔබට පේනවා 3න් 3 එකතු වීගෙන යන්නේ. එහෙනම් මෙතෙන්ට 3n කියලා එනවා පොදු පදේ. මේකට කලින් පදයක් තිබුණා නම් ඒක 6. එහෙනම් මොකද්ද පළවෙනි එකේ උත්තරේ පුතේ? හෂිනි තුනයි n මේ ගුණ කිරීමේ එක ධන 3 ඒ ගුණ කිරීම එක ඕනේ නැහැ පුතේ 3n ධන 3 එච්චරයි. ධන 3 නෙමෙයි 6 නේද? අයි මේකට කලින් පදයක් තිබුණා නම් 6 නේ එන්න ඕනේ. ඔව් සර් 6 එන්නේ. එතකොට 3n ධන 6 එච්චරයි. එතනින් එහා බොරුවට දඟලන්න ඕනේ නැහැ. දැන් මේකට කලින් එකක් තිබුණා නම් 15 නේ. නේද? එතකොට මේකේ උත්තරේ එන්නේ පහ ගාන එකතු වෙනවා නම් 5n ධන 15. ඔන්න දෙවෙනි එකේ උත්තරේ. මේ සරලව හිතන්න. ඔයගොල්ලෝ ඕනකට වැඩි හිතන්න කිව්වොත් තමයි අමාරු වෙන්නේ ගණන්. දැන් මේකේ 5 එකතු වෙවි යන්නේ නම් 5n. අර එකතු කරන්න කීයද කියලා බලන්න මෙතෙන්ට කලින් එකක් හිතනවා 15. එහෙනම් මේකේ උත්තරේ 5n ධන 15යි. මෙතනත් ඒ වගේ බලන්න. දෙක එකතු වෙවි යන්නේ එහෙනම් 2n වලින් පටන් ගන්න ඕනේ. 2n ධන කීය දෙන්නේ? 6 6. මෙයාට කලින් 6. 2n ධන 6 බලන්න කොච්චර ලේසිද කියලා. 3 එකතු වෙවි යන්නේ එහෙනම් කීයයි එන්න? 3යි n ධන 5. 3n ධන 5. හරි එච්චරයි. මම හිතන්නේ අනිත් දරුවෝ කතා නොකලට එයාලටත් තේරෙන්න ඕනේ. එහෙනම් අන්තිම ගානට ඉක්මනට 12යි n නෝට 1 දැම්මම 12යි 2 දැම්මම 24යි 12 24 36 48 තමයි මේකේ මුල් පද 4 එන්නේ. 12 24 36 48. එතකොට මේ දෙවෙනි එකේදී n නෝට 1 දැම්මම 2යි 7යි 9යි. n නෝට 2 දැම්මම 2යි 2යි 4යි 2 2 4යි 7යි 11යි. එතකොට එන්නේ 9 11 ඊළඟට කීයද එන්නේ? ඒ වර්ගයේ ගණන් නම් අපි වැඩි 13 ඔව් 13 කියා දෙන්න ඕනේ නැහැ නේද ඒක? ඔව් මේක විතරක් කියා දෙන්නම්කො 2n ධන 7 නේ තියෙන්නේ බලා ගන්නකො හදන විදිය 2n ධන 7 තමයි පොදු පදේ. එතකොට පළවෙනි පදේ හොයන්නේ n වෙනුවට 1 දානවා මේ n වෙනුවට දෙවරක් එක මෙතන ගුණ කිරීමක් තියෙන එක පේන්නේ නැහැ ධන 7 මේක පළවෙනි පදේ. ඊළඟ එක දෙවරක් 2 ධන 7 ඊළඟ එක දෙවරක් 3 ධන 7 ඊළඟ එක දෙවරක් 4 ධන 7 මුල් පද 4. එතකොට මේ දෙවරක් එක 2යි 7යි 9යි. දෙවරක් 2 4යි 7යි 11යි. දැන් මේක ලියුවා නම් අර ඕන්නේ නැහැ. 2 එකතු වෙවි යනවා 13යි 15යි ඇති ඔය. මේවා හදන්න ඕනේ නැහැ. ඔහොමයි එන්නේ නේ. ඉතින් ওই විදිහ තමයි අනිත් ටිකත් එන්නේ. අපි ඉක්මනට අපේ වෙලාව හරියට මට අයිතියි. ඒ නිසා අපි ඉක්මනට ඊළඟ එකේ උත්තර ටික කතා කරමු. කතා කරලා අදට පන්ති නවත්තමු. බඩගිනි කට්ටියටම නේද? රයිට්. මේ බලන්න. මෙතන n නෝට 1 දැම්ම. 4 වරක් එක 4යි 4යි 3යි 7යි. ඔන්න පළවෙනි එක 7යි. n නෝට 2 දැම්ම. 4 වරක් 2 8යි 8යි 3යි 11යි. කියන්නේ ඊළඟ පද දෙක. පහළව 15යි. ඊළඟ
19 19 හදන අයට පටස් ගාලා පුළුවන්. 4න් 4 එකතු වෙවි යන්නේ පළවෙනි දෙක ලිව්වහම අනිත් එක ලිව්ව හැකි නිකම් රයිට්. 4 වෙනි ගාන n වෙනුවට 1 දැම්මා. දෙවරක් එක 2යි 2 ඍණ 5 මොකක්ද දෙන්නේ? දෙකයි n ඍණ 5. ඍණ තියෙන ඉන්න මං හදන්නම්. 2යි n ඍණ 5 තමයි පොදු පදේ වෙන්නේ. මෙන්න බලන්නකො පළවෙනි පදේ 2 වැඩි කිරීම 1 ඍණ 5 සමානයි දෙවරක් එක 2යි 2 අඩු කිරීම 5 කියන්නේ ඍණ 3යි. 2යි n ඍණ 5 නේද තිබුණේ මට පොඩ්ඩක් කියන්න වෙනස් වුණාද දන්නේ නැහැ බෝඩ් එකේ ලියලා. හරි නේ ළමයි? ඔව් සර්. හරි. ඊළඟට n වෙනුවට 2 දානවා දෙවෙනි පදේදී. 2 වැඩි කිරීම 2 ඍණ 5යි. n වෙනුවට 3 දානවා තුන්වෙනි පදේදී. 2 වැඩි කිරීම 3 ඍණ 5යි. හතරවෙනි පදේදී 2 වැඩි කිරීම 4 ඍණ 5යි. ඔහොම එච්චරයි. මෙන්න මේ ටික තමයි ඒකට පද ටික පිළිවෙලින්. ඔය කොටු අක්ෂර ටික. මේ කියනවා දෙවරක් දෙක 4යි. 4 ඍණ 5 කියන්නේ ඍණ 1යි. දෙවරක් 3 6යි 6න් 5ක් 1යි. දෙවරක් 4 8යි 8න් 5ක් 3යි. ඔය වань ඔච්චර ලේසිද? එතකොට පද ටික පිළිවෙලින් ඉන්නේ කොහොමද? ඍණ 3 ඍණ 1 ධන 1 3 ආදී වශයෙන්. ඉරි කැලි තුනෙන් කියන්නේ ආදී වශයෙන් පවතින සංඛ්‍යා රටාව. බලන්න කොච්චර ලේසිද කියලා. හරි අපි ඊළඟට යන්න. අන්තිම ගාන සාකච්ඡා කරන්න. 72 ඍණ 5යි n. ඔයාලා හදන්න පුතේ මම ওই බෝඩ් එකේ හදපු ක්‍රමයටම මේ දෙකත් ඉක්මනට හදලා ඉවර කරන්න. අපි මේ දෙක ඔයගොල්ලෝ ලව්ව හදලා බලමු. නැත්තම් වැඩක් නැහැ නේ මේ කරපුවේ. රටාව තේරෙනවා ඉක්මනට ආදේශ කරලා හදන්න 5 සහ 6. හදලා ඉවරලා නම කියන්න. කවුද ඉවර? පද දෙකක් ලිව්වා නම් ඉතුරුව නිකන් හිතලා ලිව්ව හැකි. රටාවක් තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යා රටා කියන්නේ. අද පාඩමක් එහෙම නෙමෙයි කරේ පොඩි නීරස ගතියක් ඇති අලුතෙන් එකතු වෙච්ච දරුවන්ට නැත්තම් ඕගොල්ලෝ දන්නවනේ වෙලාව යනවා දන්නේම නැහැ. අද ඉතින් තනිකර ගණන් හැදීමක් කරේ. පාඩම ඉවරයි. ලබන සතියේ නැත්නම් ඊළඟ දවසේ අලුත් පාඩම පරිමිතිය. හරි අපි ඉක්මනට මේක සාකච්ඡා කරලා පන්තිය නවත්තමු නේද? දැන් ගොඩක් රැ වෙලා තියෙන්නේ. හරි. එතකොට 72 ඍණ 5න් කියලා තියෙනවනේ. එතකොට පළවෙනි පදේ හොයද්දී
ඔබට කරන්න තියෙන්නේ 72 ඍණ 5 වැඩි කිරීම 1. එතකොට පස්වරක් එක 5යි 72කින් 5ක් අඩු කරාම 67යි. පළවෙනි පදේ 67යි. දෙවෙනි පදයේදී 72 ඍණ 5 වැඩි කිරීම 2. එතකොට පස්වරක් දෙක 10යි 72කින් 10ක් අඩු වුණාම 62යි. ඉතින් මේ දෙක ලිව්වා නම් ඊළඟ ඒවා නිකම්ම ලිව්වයි. මොකද්ද 67 62 ඊළඟට 57 52 ආවද බලන්න. අපේ මේ සමහර දරුවන්ගේ සිග්නල් ප්‍රශ්න තියෙනවා දිගට. ආවද බලන්න පුතේ මේ උත්තරේ? නැද්ද? කාටවත් මාවේ නැද්ද ඒ උත්තරේ? හැට 57 52 පළවෙනි දෙක හොයලා ලිව්වට පස්සේ නිකම්ම අපිට ඒ දිහා බලලා රටාව ලියන්න පුළුවන්. දැන් අනිත් එක ලියන්න තනියම ඉක්මනට අන්තිම ගාන අද දවසේ කතා කරන අන්තිම කොටස අන්තිම ගානේ අන්තිම කොටස. ඉවර කරලා ඉක්මනට නම කියන්න පුතේ. හසින් මතුමාලා. අසින් ඉවරයි. හොඳයි බොහොම හොඳයි. මේ කොටස 3න් ධන 5 පළවෙනි පද 4නේ අහන්නේ. දෙකක් ලිව්වා අනිත් ටික නිකන් ලිව්වා. එච්චරයි මොනවද? තව කවුද ඉවර? සහස් කුලනිත. සහස් ඉවරයි. හොඳයි පුතේ. channel ඉවරද? තාරුක channel එක ඉවරද? සර්. අනිත් අය ඉක්මන් කරන්න පුතේ හරිම ලේසි. හරි සර්. ආයෙම ඉවරයි. හොඳයි. හරි එහෙනම් අපිට වැඩිපුර විනාඩි 10කට කාලයක් ගිහිල්ලා තියෙනවා. රයිට් හදමු. හරිම ලේසි වෙන්න බලන්න. පළවෙනි පදයේදී 3 වැඩි කිරීම 1 ධන 5. 3 වරක් 1 3යි 3යි 5යි 8යි. දෙවෙනි පදයේදී 3 වැඩි කිරීම 2 ධන 5. එතකොට එන්නේ 3 වරක් 2 6යි 6යි 5යි 11යි. ඉතින් ඉතුරු හදන්න ඕනේ නෑ නේද? නිකන් ලිව්ව හැකි නේද? කියන්න බලන්න මොකක්ද එන්නේ 8 11 14 17 ඔච්චර. හැබැයි පුතේ අනිවාර්යෙන් ඉරි කෑලි 3ක් ඉදිරියෙන් ගහන්න. ඒකෙන් කියවෙන්නේ මේ රටාව දිගටම තියෙනවා මේක සංකේතයක්. ආදී වශයෙන් කියන සංකේතය. හරි. රයිට් එහෙනම් අපි අදට පන්තිය නවත්තනවා. එතකොට ඊළඟ දවසේ වෙද්දී මේක අභ්‍යාස කරන්න බැරි වෙච්ච අය ඉතුරු අභ්‍යාස ටික ඔක්කොම කරලා තියන්න. ඊළඟට පරිමිතිය කොටසට ලැහැස්ති වෙලා ඉන්න නේද? එහෙනම් අපි ඊළඟ දවසේ පන්තියේදී හම්බ වෙමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. ආයිබවන් සර්. අයබෝවන් සර්. ආයිබෝවන් සර්. Thank you sir. Thank you, sir. Thank you sir.